ආයුබෝවන් පුතේ. අද අපි කතා කරන්න ප්‍රතිශත පාඩමයට තියෙන බදු කියන මාතෘකාව. ඒතර බදු කියන මාතෘකාව ගැන කතා කරද්දී පුතේ අපිට විශේෂයෙන්ම කතා කරන්න වෙනවා මේ බදු කියන්නේ මොනවද කියලා. සාමාන්‍ය රජයක් විසින් අධ්‍යාපනය වෙනුවෙන්, සෞඛ්‍ය වෙනුවෙන්, නැත්නම් වෙනස් සංවර්ධන කටයුතු වෙනුවෙන් වියදම් කීපයක් කරනවා. මේ වියදම් අපි හඳුන්වනවා පුනරාවර්තන වියදම් කියලා. මේ පුනරාවර්තන වියදම් පියවා ගැනීම සඳහා මහ ජනතාවගෙන් ඍජුව හෝ වක්‍රාකාරව එකතු කරගන්නා මුදල් අපි හඳුන්වනවා බදු කියලා. අපි කෙටියෙන් ඔයාලගේ ටියුට් එකේ පොඩි සටහනක් තියෙනවා. ඒක සම්පූර්ණ කරගෙන යන්නේ. ඔයාලා ලියමු පාඩම පටන් ගන්නදීම බදු කියන විස්තරය ලියාගන්න. ලියන්න. රජයේ පුනරාවර්තන වියදම් පියවා ගැනීම සඳහා මහ ජනතාවගෙන් ඍජුව හෝ වක්‍රාකාරව එකතු කරගන්නා මුදල් බදු ලෙස හඳුන්වයි. ඒතරේ බදු. සාමාන්‍ය රජයක් විසින් එකතු කරගන්න බදු මුදල් පුතේ විවිධ වර්ග කීපයකට වෙන් කරලා තියෙනවා. මේ බදු වර්ග වලින් අපි ඉස්සෙල්ලාම කතා කරමු වරි පනම් බදු ගැන. වරි පනම් බදු. මොනවද පුතේ මේ වරි පනම් බදු කියන්නේ කියලා බලමු අපි. සාමාන්‍යයෙන් අපි දන්නා පළාත් පාලන ආයතන. සමහරට වඩා පළාත් පාලන ආයතන ගම මොනවද කියලා ප්‍රශ්නයක් වෙයි. පළාත් පාලන ආයතන කියන්නේ පුතේ නගර සභා. එහෙම නැත්නම් මහා නගර සභා. එහෙම නැත්නම් පුතේ ප්‍රාදේශීය සභා. මෙන්න මේ පළාත් පාලන ආයතන තුන නගර සභා, මහා නගර සභා, ප්‍රාදේශීය සභා කියන ආයතන වලින් එම බල ප්‍රදේශය තුල පිහිටි ඉදිකිරීම නිවාස මේක තක්සේරු කරන ලද වටිනාකමක් වෙන කියන්නේ නගර සභාවක් විසින් නැත්නම් මහනගර සභාව ප්‍රාදේශීය සභාවක් විසින් එම බල ප්‍රදේශය තුල පිහිටි ඉදිකිරීම වල වටිනාකම තක්සේරු කරලා ඒ තක්සේරු වටිනාකමට බදු මුදලක් අය කරනවා. මෙන් බදු මුදල හඳුන්වන්නේ වරි පනම් බදු ලෙස. හරි. ඔයාලගේ අතේ තියෙන ටියුට් එකේ අපි ඔන්න සම්පූර්ණ කරගෙන යනකොට වරි පනම් බදු යනු කියන්න පළාත් පාලන ආයතන මගින් එම බල ප්‍රදේශය තුල වූ ඉදිකිරීම් හා නිවාස වල තක්සේරු වටිනාකමට අනුව අය කරනු ලබන බදු වරි පනම් බදු ලෙස හඳුන්වනවා. අපි ඊළඟට කතා කරමු තීරු බදු ගැන. තීරු බදු. ඔයාලා දන්නවා රටකින් තවත් රටකට භාණ්ඩ හොමාරු කරනවට අපි කියනවා භාණ්ඩ ආනයනය සහ අපනයනය කියලා. අපි විසින් භාණ්ඩයක් වෙනත් රටකට යනකොට අපි කියන එකට අපනයනය කියලා. අපි භාණ්ඩයක් මෙරටට ගෙන්නනකොට අපි කියනවා ආනයනය කියලා. අපි ආනයනය ගැන කතා කරමු මොකද අපිට වැදගත් වෙන්නේ එතනනේ. තොර භාණ්ඩයක් ආනයනය කරනකොට මේ ආනයනික භාණ්ඩ එන්නේ රේගුව හරහා. තොර මේ රේගුව විසින් එම භාණ්ඩයේ වටිනාකමට අනුව යම් බදු මුදලක් අය කරනවා. අනේ බදු මුදල අපි හඳුන්වනවා තීරු බදු මුදල කියලා. අපි ඒකට කෙටියෙන් සටහනක් විදිහට ලියාගමු පුතේ. ලියන්න. ආනයන හෝ අපනයන භාණ්ඩවල එම භාණ්ඩයේ වටිනාකමට අනුව රේගුව විසින් අය කරනු ලබන බදු මුදල තීරු බදු ලෙස හඳුන්වයි. ඊළඟට අපිට තවත් බදු වර්ගයක් හඳුන්වලා තියෙනවා ආදායම් බදු. ආදායම් බදු. මේ ආදායම් බදු කියන වචනෙත් එක්ක වාට දෙනවද ආදායම මත බදු මුදලක් ගෙවන්න සිද්ධ වෙනවා. හැබැයි මේ ආදායම් මත බදු මුදලක් ගෙවනකොට සියලුම ආදායම් ලබන පුද්ගලයන් ආදායම් බදු ගෙවන්න ඕනේ නැහැ. ඒතර ආදායම් බදු ගෙවන්න ඕනේ සීමාවක් තියෙනවා. යම් පුද්ගලයෙක් ආදායම උපයනකොට රජයක් විසින් සීමාවක් දාලා තියෙනවා. වසරක් තුල උපයාගත හැකි ආදායම කොච්චරද කියලා. අපි හිතමු ලක්ෂ 5යි වසරකට උපයා ගන්න පුළුවන් ආදායම කියලා. එහෙම වුණොත් ඒ ලක්ෂ 5න් එහාට වැඩිපුර මුදලක් ආදායම් වශයෙන් උපයනවා නම් පුද්ගලයෙක් එම උපයන මුදලට බදු මුදලක් ගෙවිය යුතුයි.
අන්නේ බදු මුදල ආදායම් බදු ලෙස අපි හඳුන්වනවා. එහෙම නැත්නම් සීමාව ලක්ෂ 7.5 නම් ලක්ෂ 7.5න් එහාට උපයන සියලු මුදල් වලට බදු මුදලක් එකතු වෙනවා. ඒ සීමාවක් තියෙනවා. ඒ සීමාවෙන් එහාට ආදායම් උපයනවා නම් විතරයි ආදායම් බදු ගෙවිය යුත්තේ. හරි එහෙනම් ආදායම් බදු යන කෙනෙක්ට අපි ලියාගෙන ඉමු. පුද්ගලයෙකුගේ ආදායම යම් සීමාවකින් පසු ඉහළ යන්නේ නම් එම ආදායමට ගෙවිය යුතු බදු මුදල ආදායම් බදු වේ. ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ වැඩි දෙනෙක් දන්න බදු මුදලක් ගැන. ඒ තමයි අපිට සාමාන්‍ය මේක මේ විදිහට හැදුනොත් තමයි ගොඩක් කට්ටිය දන්නේ. VAT බදු කියලා අපි කියනවා. එහෙනම් VAT කියන එකේ තේරුම value added tax. වටිනාකම මත එකතු කළ බදු. නැත්නම් මේක සාමාන්‍ය විදිහට අපි කියනවා එකතු කළ අගය මත බදු කියලා. ඉතින් ඔයාලට කැමති විදිහට මේක හඳුන්වන්න පුළුවන් වැඩි දෙනෙක් භාවිත කරන VAT කියලා උදේ. ඒතර VAT කියන එක භාවිතා කරන්නේ රට තුල අලෙවි වන ඕනෑම භාණ්ඩයක් හෝ සේවාවක් වෙනුවෙන් අය කරන ලබන බදු මුදලක් තියෙනවා. ඒ බදු මුදල අපි හඳුන්වන්නේ VAT කියලා. ඒතර මේ රට තුල යම් මොනවාම හෝ භාණ්ඩයක් අලෙවි වෙනවා නම් මොනෑම හෝ සේවාවක් අලෙවි වෙනවා නම් එම අලෙවි වෙන වටිනාකමක් තියෙනවා. ඒ වටිනාකම මත තමයි බදු මුදල අය කරන්නේ. නේ ඒකත් අපි ලියාගෙන පුතේ එකතු කළ අගය මත බදු යනු අලෙවි වන සේවා හෝ භාණ්ඩවල වටිනාකම මත එකතු කරනු ලබන බදු VAT වේ. හරි උදේ. මේ තමයි ඔයාලට මේ සිලබස් එක තුල කතා කරන්න තියෙන බදු වර්ග ටික. වරි පනම් බදු, තීරු බදු, ආදායම් බදු සහ VAT. එතන බදු වර්ග සියල්ල මේ ආදායම් බදු හැරෙන්න ආදායම් බදු ගණනය කිරීමේදී පුංචි වෙනස්කම් කිහිපයක් තියෙනවා උදේ. ඊට අමතරව වරි පනම් බදු, තීරු බදු සහ VAT ගණනය කිරීමේදී කිසිදු වෙනසක් නැහැ. එකම ගණනය කිරීමේ ක්‍රමයක් පාවිච්චි කරන්න තියෙන අපිට. ඒ කෙසේ වෙතත් ඔයාලට ගණන් කිහිපයක් හදනකොට තමයි වෙනස පැහැදිලි වෙන්නේ. අපි ගණන් කිහිපයක් හදලා බලමු. ඔයාලා දෙන ටියුට් එකේ පළවෙනි ගානෙන් පටන් ගන්න මම විවිධාකාර වෙනස්කම් ඇති තැන් වලින් ගණන් කිහිපයක් අරන් හදලා පෙන්නන්නම්. ඊට පස්සේ ඔයාලට පුළුවන් තනියම අභ්‍යාස ටික කරලා බලන්න. මම පළවෙනි ගානේ තියෙනවා වාර්ෂික වටිනාකම රුපියල් 60000ක් ලෙස තක්සේරු කර ඇති නිවසක් සඳහා 4%ක වාර්ෂික වරි පනම් බදු මුදලක් අය කෙරේ. කාර්තුවක් සඳහා ගෙවිය යුතු වරි පනම් බදු මුදල ගණනය කරන්න. අපි ඉස්සෙල්ලම බලමු මේ ගාන තුල අපිට දීලා තියෙන තොරතුරු මොනවද කියලා. මෙයාලා දීලා තියෙනවා නිවසේ වටිනාකම. මේවා ලියන එක අත්‍යවශ්‍ය නැහැ බුදේ. මම මේවට ගාන පැහැදිලි කරන්න ඕන මම රැස් කරගත්ත තොරතුරු මේ ගාන කියවනකොට අපි අවශ්‍ය තොරතුරු වෙන් කරගන්න ඕන. ඒතර මෙන්න වටිනාකම දීලා තියෙනවා රුපියල් 60000යි. අන්න නිවසේ වටිනාකම. තක්සේරු කර ඇති නිවසක් සඳහා 4%ක වරි පනම් බදු මුදලක්. මෙන්න බදු මුදල අය කරන ප්‍රතිශතය උදේ 4%ක්. දැන් අපි බලමු කාර්තුවක් සඳහා ගෙවිය යුතු වරි පනම් බදු මුදල ගණනය කරන්න. අපි කාර්තුව කියන එක චුට්ටකට අමතක කරලා අපි ඉස්සෙල්ලාම හදමු මෙයාගේ වාර්ෂික බදු මුදල කොච්චරද කියලා. වාර්ෂික බදු මුදල තක්සේරු වටිනාකම කොච්චරද? ඒ තක්සේරු වටිනාකමට තමයි පුතේ බදු මුදල හදන්න ඕනේ. ඒතර තක්සේරු වටිනාකම 60000යි. මේ 60000ට බදු මුදලක් වෙනවා 104ක. එහෙනම් අපි ගුණ කරනවා ඒ ප්‍රතිශතයේ භාග සංඛ්‍යා කළා 104 100න් 4ක් විදිහට. දැන් බලන්න මේක සුළු කරගෙන යනකොට ඔයාලා දන්නා බිංදු තියෙන සුළු කරන්න පුළුවන්. බිංදුවට බිංදුවකුත් මේ බිංදුවට මේ බිංදුව කැපුණම 600යි 4යි. බිංදු දෙක ඉස්සරහට දාගත්තම 6 වරක් 4 24යි. රුපියල් 2400ක බදු මුදලක් වාර්ෂිකව ගෙවිය යුතුයි. ඔයාලට මේකද අහන්නේ වාර්ෂික බදු මුදල නෙමෙයි
කාර්තුවකට කොච්චර ගෙවන්න වෙනවද කියලා. එහෙනම් ඔයාලා පොඩි සටහනක් විදියට දාගන්න කමන්නේ සමහරට අමතක වෙලා තියෙනවද දන්නේ නැහැ. මේ ගණන හදද්දී අවශ්‍යම ලියන එක අත්‍යවශ්‍ය නැද්ද? අවුරුදු එකක් කියන්නේ කාර්තු 4ක්. ඒක තේරුම් පුතේ කාර්තුවකට මාස 3යි. එතකොට අවුරුද්දට මාස 12යි. 12 3ෙන් බෙදුනම 4යි. අවුරුද්දකට කාර්තු 4ක් තියෙනවා. එහෙනම් මෙන්න මේ බදු මුදල ගෙවනකොට කාර්තුවෙන් කාර්තුවට ගෙවන්න නම් තියෙන්නේ මේ 2400 4ට බෙදලා බලමු. කාර්තුවකට බදු මුදල කොච්චරද කියලා. කාර්තුවකට ගෙවිය යුතු බදු 2400 බෙදන්න 4 රුපියල් 600. ඔන්න කාර්තුවකට ගෙවිය යුතු බදු මුදල. ඉස්සෙල්ලා ප්‍රතිශතයේ භාග සංඛ්‍යාව බවට පත් කරගෙන වාර්ෂික බදු මුදල හෙව්වා. වර්ෂයකට කාර්තු 4යි. එම නිසා 4ෙන් බෙදලා කාර්තුවකට බදු මුදල කොච්චරද කියලා අපි හොයාගත්තා. හරි. අපි යමු දැන් ටියුට් එකේම තියෙන 4 වෙනි ගානට. 4 වෙනි ගානේදී කියනවා 108ක වාර්ෂික වරිපණම් බදු මුදල අය කරන නගර සභා සීමාවක් තුළ ඉදිකර ඇති කඩ කාමරයක් සඳහා කාර්තුවකට රුපියල් 5000ක් වරිපණම් වශයෙන් අය කරයි. කඩ කාමරයේ වාර්ෂික වටිනාකම කීයද? ඉස්සෙල්ලම බලන්න පුතේ 4 වෙනි ගානේ කියනවා කාර්තුවකට ගෙවන බදු මුදල. කාර්තුවකට ගෙවන බදු මුදල රුපියල් 5000ක්. මේ කාර්තුවකට ගෙවන මුදල පුතේ. ඔයාලා හොයාගන්න එහෙනම් වාර්ෂික බදු මුදල කොච්චරද කියලා. වාර්ෂික බදු මුදල හොයන්න 5000 හේවා 4ක්. ගුණ කරලා බලන්න උදේ 0.0.0.5 4ක් අතර 20යි රුපියල් 20000ක බදු මුදලක් කාර්තුවකට ගෙවනවා. දැන් ඔයාලට මේ ගාන හදන්න මම ක්‍රම දෙකක් කියලා දෙනවා. ඉස්සෙල්ලා සාමාන්‍ය විදිහට ඔයාලෙන් අහන ප්‍රශ්න මොකක්ද කියලා බලන්නකෝ උදේ. ඔයාලෙන් අහන්නේ වාර්ෂික වටිනාකම කීයද කියලා. මම මෙහෙම කරන්නම්. වාර්ෂික වටිනාකම සමානයි x කියලා ගන්නවා. වීජ්‍ය සංකේතය. එතන වාර්ෂික වටිනාකමට බදු මුදලක් අය කරන 108ක. එහෙනම් වාර්ෂික වටිනාකම ගුණ කරනවා 108. ඒතර අපිට හම්බෙන දේ වටිනාකම ප්‍රතිශතයෙන් ගුණ කරාම ගෙවන්න ඕනේ බදු මුදල. ඉතින් ගෙවන්න ඕනේ බදු මුදල අපි ගාව තියෙනවා පුතේ 20000. එහෙනම් මේ ලැබෙන බදු මුදල සමාන වෙන්න ඕනේ 20000ට. බලන්න මේ සුළු කිරීම කරනකොට ඔයාලා දන්නවා සමීකරණවලදී බෙදීමේ සංඛ්‍යාවක් සමාන ලකුණෙන් එහා පැත්තට යනකොට ගුණ කිරීමක් වෙනවා. ගුණ කිරීම සංඛ්‍යාවක් සමාන ලකුණෙන් එහා පැත්තට යනකොට බෙදීමක් වෙනවා. දැන් ඒතකොට x එක ඉතුරු කරගෙන මේ දෙන්නව එහා පැත්තට යවමු දැන්. ඒතර 20000යි 100 බෙදීම 100 ගුණ කිරීම 100ක් විදියටත් ගුණ කිරීමට බෙදීම 8ක් විදියටත් සමාන ලකුණෙන් එහා පැත්තට වරන්නේ. දැන් බලන්න මේක සුළු කරගෙන යනකොට උදාට හම්බ වෙනවා මෙන්න මේ දෙන්න දෙකෙන් බෙදන්නත් පුළුවන් 4ෙන් බෙදන්නත් පුළුවන්. අපි 4ෙන් බෙදමු. 8ට 4 ගොඩවල් 2යි 20ට 4 ඒවා 5යි. එතකොට මෙයාව ආපස්සට අපිට දෙකෙන් බෙදන්න පුළුවන්. දෙවරක් 1යි 10ට 2 ඒවා 5යි 50යි. එතකොට බිංදු ටික අමතක කරලා සංඛ්‍යා දෙකෙන් 5 සරක් 5 25යි බිංදු 1යි 2යි 3යි 4ක් තියෙනවා. බිංදු 4 ඉස්සරහට දැම්මම අපිට එනවා රුපියල් 2,50,000ක මුදල. ඔය තමයි සාමාන්‍ය විදිහට නොදන්නා කෙනෙකුට අපිට හොයන්න තියෙන පදයට අකුරක් පාවිච්චි කරලා විජ්ජ සංකේතයක් පාවිච්චි කරලා ඔය විදිහට ගාන හදන්න පුළුවන්. එහෙම නැත්නම් උදේ ඔයාලට කෙටියෙන් මේ ගාන මෙහෙම හදන්න පුළුවන්. ඔයාලට දීලා තියෙන මේ කාර්තුවකට බදු මුදල වාර්ෂික බදු මුදල බවට පත් කරගන්න එක අනිවාර්යෙන් කරන්න ඕනේ. වාර්ෂික බදු මුදල 5000 මේ කාර්තුවකට මේ වගේ ඒවා 4ක් වාර්ෂික. එතකොට එනවද රුපියල් 20000. කලිනුත් අපි මේක හදාගත්තා. ඊළඟට ඔයාලට කෙලින්ම ගාන හදන්න පුළුවන්. තක්සේරු වටිනාකම
සමානයි. ඔයාලා මීට ටික වෙලාවකට කලින් හැදුවනුදේ බදු මුදල ගණනය කිරීම ප්‍රතිශතය දුන්නම ප්‍රතිශතය භාග සංඛ්‍යාව බවට පත් කරලා එයාගෙන් ගුණ කරපුවාම මට හම්බුණා ඒ අදාළ බදු මුදල. දැන් ඔයාලට දීලා තියෙන බදු මුදල. එහෙනම් ඔයාලා කරන්න ඕනේ බදු මුදල අරගෙන ප්‍රතිශතයෙන් නෙමෙයි ප්‍රතිශතයේ පරස්පරයෙන් තමුඩයට මාරු කරලා 100ට 8 වෙනුවට 8න් 100 දාලා ගුණ කරන්න. එතකොට ඔයාලට පුළුවන් කෙලින්ම වටිනාකම හොයන්න. මම සුළු කිරීම අර විදියමයි 5 වරක් 4යි සමාන 4 වරක් 5යි 4 වරක් 2යි දෙවරක් 1යි දෙවරක් 5යි බිංදුව කියන්නේ 50යි 5 වරක් 5 25යි 1යි 2යි 3යි 4යි බිංදුව 4යි අර විදිහට මේ නමුතේ පිළිතුරක්. ඉතින් ඔයාලට ක්‍රම දෙකෙන් කැමති ක්‍රමයක් පාවිච්චි කරලා සුළු කර ගැනීම කරන්න පුළුවන්. අපේ නමුද ඊළඟ ඔයාලගේ ටියුට් එකේ 6 වෙනි ගානට. මම 6 වෙනි ගාන කියවා යන්න හම්බ වෙනවද නගර සභා බල ප්‍රදේශයක පිහිටි වාර්ෂික තක්සේරු අගය රුපියල් 48000ක් වන යතුරු පැදි අලුත් වැඩියා කරන ආයතනයක් සඳහා වාර්ෂික වරිපණම් බදු මුදල රුපියල් 4800යි. වාර්ෂික වරිපණම් බදු රුපියල් 4800යි. මේ මම ලියාගත්තු දේ ගාන දීලා තියෙන තොරතුරු ටික. අය කෙරෙන වරිපණම් බදු ප්‍රතිශතය ගණනය කරන්න. ඒතර ප්‍රතිශතයක් කියන්නේ 100ට කොච්චරද කියලා. ඒතර මේ බදු මුදල අය කරලා තියෙන 4800ක් තක්සේරු වටිනාකම 48000කට. එහෙනම් බදු ප්‍රතිශතය අපි හොයනවා තක්සේරු වටිනාකම 48000කට බදු මුදල 4800. 48000කට 4800 නම් ප්‍රතිශතයක් බවට පත් වෙන්නේ 100ට 100න් ගුණ කරලා. ඕනෑම භාග සංඛ්‍යාවක් ප්‍රතිශතයක් බවට පත් කරන්න ඕන නම් 100ට 100න් ගුණ කරන්න ඕන. මම සුළු වෙන බිංදුවට බිංදුවකුත් බිංදුවකට බිංදුවකුත් මේ බිංදුවට මේ බිංදුවක් කැපුණම ඉතුරු වෙන්නේ 480යි 48යි. 48ට 48 සුළු වෙන අනුමතේ 48ට 1යි 48ට 1යි බිංදුව තුන දාගත්තම 10යි. ඉතුරු වෙන්නේ 10 විතරයි. ඒ කියන්නේ බදු ප්‍රතිශතය 100ට 10යි. ඊළඟට යනමුද අපි තවත් ඉස්සරහට ඔයාලගේ දෙවෙනි අභ්‍යාසය. අභ්‍යාස අංක 2 පළවෙනි ගාන. සීතකරණයක ආනයනික මිල 50000ක්. ආනයනික මිල මොකක්ද මේ ආනයනික මිල කියන එක දැනගන්න වෙනවනේ. අපි විදේශයකදී භාණ්ඩයක් මිලදී ගැනීම සඳහා වියදම් කරන මුදල අපි හඳුන්වන ආනයනික මිල. කියන්නේ ඒ රටේදී භාණ්ඩ මිල ආනයනික මිල බවට පත් වෙනවා. තීරු බදු ප්‍රතිශතය 100ට 15. ගෙවිය යුතු තීරු බදු මුදල ගණනය කරන්න. මම කලින්ම කිව්වා තේ බදු මුදලක් ගණනය කිරීමේ ක්‍රමය නෙමෙයි වෙනස් වෙන්නේ. බදු මුදල වර්ගය විතරයි වෙනස් වෙන්නේ. එහෙනම් ආනයනික මිලට නම් බදු මුදලක් අය කරන්නේ එම මුදල අපි හඳුන්වන්නේ තීරු බදු මුදල ලෙස. පණ අපි හදමුදේ 50000කට බදු මුදල 115යි 100න් 15යි. මම සුළු වෙන විදිය බිංදුවකට බිංදුවකුත් බිංදුවකට බිංදුවකුත් කැපිලා ගියාම ඉතුරු වෙනවද 515න් ගුණ කරන්න. අපි බිංදු දෙක ඉස්සරහට දාගමුකෝ. 5 වරක් 5 25යි දෙකක් ඉතුරු. 5 වරක් 1 5යි 2යි 7යි. රුපියල් 7500ක බදු මුදලක් අය කරනවා. ඔය ගාන උත්තරින් ඉවරයි පුතේ. මම නිකමට වගේ තව චුට්ටක් ඉස්සරහට කතා කරලා පෙන්නන්න මේ ගානේ අපිට අවශ්‍ය වෙන්න පුළුවන් ඉදිරියේදී කොටස. ඔයාලෙන් අහන්න පුළුවන් පුතේ මේ භාණ්ඩයට බදු මුදල අය කිරීමෙන් පසු වටිනාකම කීයද කියලා.
ආනයනික මිල කියන්නේ එහෙදී අපි ගෙවන මුදල 50000ක් පුතේ. මේක ගේනකොට තීරු බදු මුදල වශයෙන් 7500ක් ගෙවන්න ඕනේ. බදු ගෙවනවා කියන්නේ භාණ්ඩයේ මිල වැඩි වෙනවා කියන එක. එහෙනම් මේ භාණ්ඩේ නව මිල වලින් ඇහුවොත් ඔයාලා කරන්න ඕනේ ආනයනික මිලට 7500 බදු මුදල එකතු කරන එක. 5යි 7යි 5යි රුපියල් 57500ක් වෙනවා නව මිල. ඒක අහලා තිබ්බොත් ඔයාලට ඔය විදිහට සුළු කරගන්න පුළුවන්. අපි ඒ කොටසෙම දෙවෙනි ගානට යනවා උදේ. සීතකරණයක් සඳහා 10%ක තීරු බදු මුදල. තීරු බදු මුදල අය කරන්න ප්‍රතිශතයක් වශයෙන් 10%ක්. මේ 10%ක් කියන එකේ තේරුම පුතේ ආනයනික මිල රුපියල් 100ක් වුණොත් 10ක බදු මුදලක් ගෙවන්න ඕනේ. ඒතර භාණ්ඩයේ අලුත් මිල වෙන්නේ අර රුපියල් 100ට බදු මුදල එකතු වෙලා. ඒකේ තේරුම ආනයනික මිල රුපියල් 100ක් වෙනකොට බදු මුදල 10ක් එකතු වෙලා නව මිල හැදෙනවා රුපියල් 110ක්. 100ට 10ක තේරුම 100කට ආනයනික භාණ්ඩය බදු මුදල 10ක් ගෙවනවා. එවිට නව මිල 110ක් බවට පත් වෙනවා. තීරු බදු ගෙවීමෙන් පසු සීතකරණයේ වටිනාකම 55000යි. කියන්නේ තීරු බදු ගෙවුවට පසු වටිනාකම කියන්නේ නව මිල 55000ක් වෙනවලු. අපෙන් අහනවා තීරු බදු ගෙවීමට පෙර එහි වටිනාකම. මෙන්න මෙතන වටිනාකමයි අහන්නේ පුතේ. ඔයාලට මේ වගේ පොඩි chart එකක් ගෙවුවට පස්සේ මම හදන්න ක්‍රම දෙකක් කියලා දෙන්නම්. ඔයාලට ක්‍රම දෙකෙන් කැමති ක්‍රමයකට හදාගන්න පුතේ. මෙන්න පළවෙනි ක්‍රමය. ඒ ක්‍රමය. ලේසිම වැඩේ තමයි පුතේ. මෙන්න මේ තනි වෙලා ඉන්න කෙනා අමතක කරලා දෙන්න ඉන්න පේලි දෙක දිනන පුතේ. ඒ දෙන්නදී හරස් ගුණිතය පාවිච්චි කරන්න. හරහට. ඒතර x එක ගුණ වෙන්න ඕනේ 110යි. අපි ලියන x ගුණ කිරීම 110යි. සමාන වෙන්න ඕනේ මෙන්න මේ හරස් ගුණිතය. 100 ගුණ කිරීම 55000. 55000 ගුණ කිරීම 100. දැන් ඔයාලට x වලගේ හොයන්න ඕන නම් ඒ කියන්නේ ආනයනික මිල හොයාගන්න ඕනේ නම් 110 මෙතනින් අයින් වෙන්න ඕනේ නිසා දෙපැත්තම 110න් බෙදන්න. දැන් 110ට 110 සුළු වෙනවා. ඉතුරු වෙන්නේ x සමානයි බලන්න උදේ බිඳුවට බිඳුවක් මෙතන කපන්න පුළුවන්. 55 සහ 11 කියන 11 සර චක්‍රේ 11ට 11 ඒව එකයි. 55ට 11 ඒව පහයි. දැන් ඉතුරු වෙන්නේ 5යි 1යි ගුණ කරන්න. ඒතර 5 සරක් 1 5යි. 1යි 2යි 3යි 4යි. බිංදු 4ක් ඉතුරු වෙනවා. ඒ බිංදු 4 ඉස්සරහට දැම්මම රුපියල් 50000. එහෙනම් බහන්නේ ආනයනික මිල සමාන රුපියල් 50000ක් වෙනවා. මේ එක ක්‍රමයක් පුතේ. ඔයාලට ඔය ක්‍රමය හරස් තුන් දෙකෙනෙක් අපහැදිලි වගේ නම් මෙන්න දෙවෙනි ක්‍රමය. B ක්‍රමය. මේ දීලා තියෙන 55000 ප්‍රතිශතයක් විදියට ගත්තොත් 100ට 10ක බදු මුදල වැඩි වෙලා 110ක් වෙනවා. එතකොට මේ 110 තාම දෙන නව මිල. එහෙනම් මේ තමයි නව මිල. එහෙනම් 55000ක් උනේ 110 ගොඩවල් වලින්. ඒ හින්දා එක ගොඩක අගය හොයාගෙන 55000 110න් බෙදලා අපිට ඕනේ 100ක වටිනාකම හොයන්න. එහෙනම් කෙලින්ම පුතේ බලන්න ආනයනික මිල හොයන්න අපිට ආනයනික මිල සොයන්න මේ මුදල 55000 ඊට මන්ස පොඩ්ඩක් මේ පැත්තට ගන්න පුතේ ආනයනික මිල සමානයි 55000 බෙදනවා 110යි මේ තියෙන ගාන ගුණ කරන්න 100 බලන්න මේක සුළු වුණා වෙනවද බිඳුවකට බිඳුවක් කැපෙනවා 11 සරක් 11 සරක් 5යි 5 සරක් 1 5යි 1යි 2යි 3යි 4යි ආයෙත් බිඳුව 4ක් එන්නවද බිඳුව 4ම දැම්මම අපිට නැවතෙනවා රුපියල් 50000
ඔය ක්‍රම දෙකෙන් ඔයාලට කැමති ක්‍රමයකට ගාන හදා ගන්න පුළුවන් මොන ක්‍රමයකට හැදුවත් ප්‍රශ්නයක් නෑ පුතේ. අපි යන ඊළඟ පුතේ පස්වෙනි ගාන හදන්න. මේ පස්වෙනි ගාන විශේෂත්වයක් තියෙනවා. මේ තියෙන දේ ආදායම් බදු ගණනය කිරීම. ඒතර ආදායම් බදු ගණනය කිරීමකදී අපි කලින් කතා කර යම් සීමාවක් තියෙනවා. සීමාවෙන් එහාට විතරයි බදු මුදල් අය කරන්න කියලා. ඒතර මේ ගාන දෙන පුතේ මිනිසෙකුගේ වාර්ෂික ආදායමෙන් පළමු රුපියල් 7,50,000 පළමු රුපියල් 7,50,000 ආදායම් බද්දෙන් නිදහස් ෆ්‍රී කියන ආදායම් බදු ගෙවිය යුතු නැහැ. වැඩිවන පළමු රුපියල් 5,00,000 වැඩිවන නැත්නම් ඊළඟ රුපියල් 5,00,000 සදහා ආදායම් බදු ගෙවන්න වෙන්නේ 4%ක්. ද ඊළඟ රුපියල් 5,00,000ට මෙතනිනුත් එහාට තවත් වැඩි වෙනවා නම් පුතේ ඊළඟ රුපියල් 5,00,000ට බදු මුදල් ප්‍රතිශතය වෙනස් වෙනවා 8%ක් ලෙස. බදු අය කරයි. සාමාන්‍ය මාර ඉස්සර කිව්වදාවන් දැන් නැවතත් ඔයාලට පැහැදිලි කරගන්න පුළුවන් පුතේ. මේ කියන විදිහට මේ පුද්ගලයාට පළමු 7,00,000 සඳහා ආදායම් බදු ගෙවන්න ඕනේ නැහැ පුතේ. 7,00,000 පැනලා වැඩි වෙලා ඊළඟ 5,00,000 දක්වා ආදායම් බදු ගෙවන්න වෙන්නේ 4%. මෙතනටත් එනකල් ආදායම් වල එතනිනුත් පහළට නැත්නම් ඉහළ ආදායමක් ලබනවා නම් එයා එතනින් එහාට 5,00,000 දක්වා ගන්න 8%. එහෙම කියනකොට මිනිසාගේ වාර්ෂික ආදායම රුපියල් 15,00,000ක් නම් ඕට ගෙවිය යුතු සිදුවන බදු මුදල කොපමණද? ඔයාලා බලන්න ඕන මොකද මෙන්න මේ කියන පුද්ගලයාගේ ආදායම රුපියල් 15,00,000ක්. ඔන්න 15,00,000 මෙන්න මේ සීමාවලින් සීමාවට අපි වෙන් කරගන්නවා. බලන්න දැන් හරි ලේසි වැඩක් තියෙන්නේ. පළවෙනි 7,00,000 වෙන් කරගන්නවා. ඔන්න පළවෙනි 7,00,000 7,50,000. මේ 7,50,000ට ආදායම් බදු ගෙවන්න ඕනේ නැහැ. මේකේ 7,50,000න් එහාට තවත් ආදායම ලැබනවා මෙයා. 15,00,000ක්. කියන්නේ තවත් 5,00,000ක් මෙයාගේ ආදායමට එකතු වෙන්න පුළුවන්. එතකොට එනවා පුතේ 7,50,000යි 5,00,000යි එකතු කරලා බලන්න කොච්චරක්ද කියලා. 7,50,000යි 5,00,000කුයි එකතු වුණාම එනවා 12,50,000ක්. තවත් ඒ කියන්නේ මෙයාගේ ආදායම මෙතනත් එහාට වැඩි වෙනවා. ඒ වැඩි වෙන ගාන තව 5,00,000ක් වෙන්න බෑ. හේතුව 12,00,000කට තව 5ක් එකතු වුණොත් 17,000ක් වෙනවා. එහෙනම් තව මෙයාට ආදායම දෙන්න බලන්න 15,00,000ක් වෙන්න තව 2,00,000ක් වැඩි වුණාම හරියි. ඔන්න මෙයාගේ ආදායම සීමාවෙන් සීමාවට වෙන් කරගත්තා. පළවෙනි 7,00,000 තව 5,00,000ක් ගියපුවාම 12,000යි. තව 2,00,000ක් ගියම 15,000යි. දැන් මෙන්න ප්‍රතිශතයන් වල මේක නම් පළවෙනි 7,00,000 ආදායම් බද්දෙන් නිදහස්. ඒකට ආදායම් බදු ගණනය කිරීමක් කරන්න ඕනේ නැහැ පුතේ. ඊළඟට අපි යනවා දෙවෙනි 5,00,000ට ආදායම් බදු ගෙවන්න ඕනේ 4%ක්. ඊළඟ 5,00,000ක් දක්වා සීමාව තුළ 8%ක ආදායම් බදු මුදලක් ගෙවන්න ඕනේ. දැන් මේ ගණනය කිරීම එකවර කරන්න බෑ පුතේ. පියවර දෙකකට කරන්න වෙන්නේ. පළවෙනි ආදායම බදු නිදහස් කොටස අපි අතාරිනවා. ඒ ගැන බලන්නවත් ඕනේ නැහැ. ඊළඟ 4% ගාණි ගෙවිය යුතු බදු මුදල අපි හොයනවා. 4% බැගින් ගෙවිය යුතු බදු මුදල. 5,00,000කට බදු ගෙවන්න. 4% අපි 4 කියලා නම් ගුණ කරමු. බලන්න බිංදුවකට බිංදුවකුත් සුළු වෙනවා. ඒතර අපිට උත්තරයක් හම්බ වෙනවා 4 වරක් 5 20යි. 1යි 2යි 3 බිංදු 3ක් කියන්නේ රුපියල් 20,000ක බදු මුදලක් ගෙවිය යුතුයි. ඊළඟට 8 බැගින්. එතන 8 බැගින් ගෙවන්නේ 2,00,000කට බදු ගෙවන්න වෙන්නේ. 8ක්. බලන්න මේක සුළු වෙනකොට නම් බිංදුවකට බිංදුවක් සුළු වෙනවා. 2,508න් උන්දී බිංදු දෙක ඉස්සරහට දාගන්න පුළුවන්. 8 වරක් 5 40යි 4ක් ඉතුරුයි.
8 වරක් 2 16 4යි 20යි. එතනත් රුපියල් 20000ක බදු මුදලක්. වෙන වෙනම හොයාගත්ත මෙන්න මේ බදු මුදල් වර්ග දෙක බදු මුදල් ප්‍රමාණ දෙක එකතු කරලා මුළු බදු මුදල හොයමු පුතේ. මුළු බදු මුදල සමානයි 0.0.0.0.4යි. රුපියල් 40000ක ආදායම් බදු මුදලක් මේ පුද්ගලයා ගෙවිය යුතුයි. ඉතින් පුළුවන් පුතේ දැන් ඔයාලට ওই විදිහට වරි පනම් බදු, තීරු බදු, ආදායම් බදු සහ වැට් කියන බදු වර්ග ගණනය කිරීම ටික සිදු කරන්න. ඉතින් ඔයාලගේ ටියුට් එකේ තියෙන සියලුම ගණන් හදලා බලන්න සහ මම යෝජනාවක් හැටියට ගන්නවා අභ්‍යාස පොතේ ඔයාලගේ 10 වසර අභ්‍යාස පොතේ හැමෝම ගා තියෙන 10 වසර ගණන් පොත ඒකේ තියෙන බදු යටතේ තියෙන අභ්‍යාසය කරලා බලන්න. මම ඔයාලට බදු යටතේ තියෙන අභ්‍යාසයේ සියලු පිළිතුරු ලැබෙන සලස්සන ඒතර ඔයාලා ඒ ගණන් ටික හදලා තියාගන්න උදේ පිළිතුරු හරිද වැරදිද කියලා බලන්න. අමාරු ගානක් තිබ්බොත් ඔයාලා නැවත මට කතා කරලා අහන්න කොහොමද හදන්නේ ගාන කියලා. හරි උදේ එහෙනම් හැමෝම පරිස්සමෙන් ගෙදරටලා ගණන් හදාගෙන ඉන්න. ගැටලුවක් තිබ්බොත් නැවත සර්ට කතා කරන්න. ඉස්සරණයි පරිස්සමෙන් ඉන්න උදේ.